දැන් අපි ඊළඟට යමුකෝ බලන්න 149 වෙනි ගාන. මම 150 වෙනි ගාන නම් පුතේ ඔයාලට කරා අර ගැටුම් ගැන කතා බහ කරද්දී ප්‍රත්‍යස්ත ගැටුම් ගැන කතා බහ කරද්දී පුතේ අපි 150 වෙනි ගාන කරා. එහෙනම් දැන් මම යනවා 149 වෙනි ගාන. හරි. බලන්න මීටරයක උසක සිට නිදහස් මුදා හරිනු ලැබේ. අදිමුකෝ පොළව මෙහෙම මීටරයක උසක ඉඳන් නිදහස් කරනවා. එක් පොළා පැනීමකදී වේගය 125කින් අඩු වෙනවා. පොළා පැනීමෙන් 3කට පසුව හරි කුමන උසකට යනවද කියලා අහනවා. වේගය 125කින් අඩු වෙනවා. මතකද? භාගයක් mv වර්ගය. වේගය අඩු වෙනවා 125කින්. එහෙනම් 125කින් අඩු වෙනවයි කියන්නේ පුතේ ඉතිරි වෙන්නේ 75යි. ඒ කියන්නේ වේගය 100 ඉඳන් 75 වෙනවයි කියලා කියන්නේ මට කියන්න තියෙන්නේ වේගය 4න් 3ක් වෙනවයි කියලා. එක පොළා පැනීමකදී වේගය 4න් 3ක් වෙනවා. එහෙනම් මෙතෙන්ද බලපාන්නේ පුතේ 4න් 3 වර්ගය. හරි 4න් 3 වර්ගය. වේගයේ වර්ගය කියන්නේ 4න් 3 වර්ගය. මොකද චාලක ශක්තියට බලපාන්නේ පුතේ 4න් 3 වර්ගය. හරි. එහෙමනම් මම කියනවා එක පොළා පැනීමකදී චාලක ශක්තිය මං ගාන මෙහෙම දෙනවා. එක පොළා පැනීමකදී චාලක ශක්තිය 4න් 3 වර්ගයකින් අඩු වෙනවයි කියලා. 4න් 3 වර්ගයකින් අඩු වෙනවා. හරි. නියමකෝ E සමානයි භාගයක් mv වර්ගය. හරි. වේගය 125කින් අඩු වේ යනු 4න් 3ක් බවට පත්වේ. එවිට v වර්ගය 4න් 3 වර්ගයකින් අඩුවේ චාලක ශක්තියත් 4න් 3 වර්ගයකින් අඩුවේ. චාලක ශක්තියත් 4න් 3 වර්ගයකින් අඩු වෙනවා. හරි. එහෙනම් මං කියනවා ආරම්භක විභව ශක්තිය පුතේ mgh. h වෙනුවට මම දාන්නේ 1යි. එහෙනම් මේ පළවෙනි ගැටුමෙන් පස්සේ ඉතිරි වෙන්නේ චාලක ශක්තියෙන් 4න් 3 වර්ගයෙන් එකක්. විභව ශක්තිය චාලක ශක්තිය වෙනවා. හරි. ඒ වුණාට ඒකෙන් පොළා පනින්නේ පුතේ 4න් 3 වර්ගයෙන් එකක්. ඒ කියන්නේ 16න් 9ක් තමයි ඉතිරි වෙන්නේ. ආය උඩට යනවා. එතකොට විභව ශක්තිය ඒතර අච්චරක් යන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් යන්නේ පුතේ. මේ දෙවෙනි වතාවේ පොළා පනිනවා. ඒකෙත් වේගයෙන් 125ක් අඩු වෙනවයි කියන්නේ වේගයේ වර්ගය 4න් 3ක් වෙනවා. හරි. චාලක ශක්තිය එයාගේ වර්ගය වෙනවා. එහෙනම් ආය දෙවෙනි වතාවෙත් මේ වැඩේම වෙනවා. හරි. තුන්වෙනි වතාවෙත් පුතේ ආපහු ඒ වැඩේම වෙනවා. පොළා පැනීම් 3ක්. හරි. එහෙම වෙලා තමයි අවසානයේ පුතේ හරි උඩ යන්නේ. පළවෙනි ගැටුම් 3යි කියලානේ කියන්නේ නේද? පොළා පැනීම් 3කට. පළවෙනි එකේදී මෙච්චරක් විභව ශක්තිය මේ විභව ශක්තිය මෙතන විභව ශක්තියම තමයි පුතේ මෙතන චාලක ශක්තිය කියන්නේ. මේ ටිකේදී ශක්තිය හානි වෙන්නේ නැහැ නේ. වැටෙන ටිකේදී මේ ගැටෙන එකේදී හානි වෙන්නේ. පළවෙනි ගැටුමෙන් 4න් 3ක් වර්ගය, ඊළඟ එකේ 4න් 3ක් වර්ගය, ඊළඟ එකෙත් 4න් 3ක් වර්ගය. එහෙනම් පුතේ මෙතනින් එහාට මේ mg කැල්ල කැපිලා යනවා. හරි. එහෙනම් ඔය මීටර් ගාන තමයි අවසානයේ m කියන උත්තරේ තියෙන්නේ පුතේ. එහෙනම් 4න් 3 වර්ගය 4න් 3 වර්ගයේ කතා 3ක් තියෙන්න ඕනේ. එහෙනම් 4න් 3 වර්ගයේ ඒවා හරි. මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. එහෙනම් 4න් 3 වර්ගයේ ඒවා 3ක් තියෙනවා.
මෙතනදී අපි කියනවා ಗುಣ කිරීමේදී පුතේ දැන් ඒ කියන්නේ 4න් 3 4න් 3 4න් 3 4න් 3 4න් 3 4න් 3 ಗುಣ කිරීම පද 6 වතාවක් තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. තේරුණා නේද පුතේ සංසිද්ධිය? හරි. ඕකේ එහෙනම් අපි 150 ගැටලුව කතා බහ කරා 147 ගැටලුවට යන්න. 147 ගැටලුවට මොකද කියන්නේ? මිදුණු පොකුණක තිරස් පෘෂ්ඨය මත තබා ඇති M ස්කන්ධයෙන් යුතු කුඩා වස්තුවකට තිරස් දිශාවට v නෝට් ආරම්භක වේගයක් ලැබෙන පරිදි පයින් පහරක් දෙනු ලැබේ. හරි. වස්තුව පෘෂ්ඨය මත තිරස්ස සරල රේඛාවක භ්‍රමණය වීමකින් තොරව යනවලු වාත ප්‍රතිරෝධන නැවතීමට පෙර ගමන් කරන දුර. අයියෝ. හරි v නෝට් වේගයකින් පයින් පහරක් දෙනවලු ඊට පස්සේ නැවතීමට පෙර ගමන් කරන දුර. එහෙනම් මට ලියා ගන්න පුළුවන් පුතේ ආරම්භක චාලක ශක්තිය. භාගයක් mv නෝට් වල වර්ගය. හරි ඒ ටික දැන් ඝර්ෂණයට එරෙහිව කරන කාර්යනේ පුතේ. ඝර්ෂණයට එරෙහිව කරන කාර්ය නම් මම දා ගන්නවා fs කියලා. හරි f වෙනුවට මට ලියා ගන්න පුළුවන් mu r යක් r වෙනුවට mg ඒක වතාවක් පුතේ අපි දැන් x ගමු. එහෙනම් මේ m ට මේ m කැපිලා යනවා. එතකොට අපිට x හොයා ගන්න පුළුවන්. mu mg කියන්නේ ඝර්ෂණ බලය, මේ x කියන්නේ පුතේ විස්ථාපනය. එතකොට අපිට ලියා ගන්න පුළුවන් v නෝට් වල වර්ගය බෙදීම 2යි mu g කියලා. සරල ගානක්. හරි දැන් මම ටිකක් අමාරු ගණන් කරපු නිසා v නෝට් වල වර්ගය බෙදීම 2යි mu g කියලා අපිට ගන්න පුළුවන්. mu g කියන පදේ පල්ලෙහාට යනවා. එහෙනම් මේක වස්තුවේ ස්කන්ධය මත රඳා පවතින්නේ නැහැ. එහෙනම් බැරි වෙලා හරි ගාණක් දුන්නොත් පුතේ කවුරු හරි කෙනෙක් මෙහෙම ස්කන්ධය දෙගුණයක් වෙච්ච එකකුත් මේත් එක්කම ප්‍රක්ෂේපණය කරනවායි කියලා. ඔය වගේම පෘෂ්ඨ ස්වභාවයක් තියෙන ස්කන්ධය දෙගුණයක් වෙච්ච එකකුත් මේ වගේම ප්‍රක්ෂේපණය කරනවායි කියලා. මොකද සරලව වෙන්නේ පුතේ? ඒකෙත් දෙගුණේ මෙතෙන්ට 2m වෙනවා අතෙන්ට 2m වෙනවා. 2m ට 2m ටික පුතේ කැපිලා යනවා. ඒ කියන්නේ 2m මත රඳා පවතින්නේ නැහැ කියන එක තමයි මට ගන්න වෙන්නේ. හරි. ඕකේ. එහෙමනම් ඊළඟට අපි යමු බලන්න 144 වෙනි ගාන. මට ඔය ගාන කරද්දී අනිවාර්යෙන් මතක් වෙන දරුවෙක් ඉන්නවා. දැන් නම් මං හිතන්නේ මොරටුවේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ ඉගෙන ගන්නවා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින්. එයාලගේ ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලි කමියුනිකේෂන් තියෙන්නේ. ඒ සෙක්ෂන් එකේ ඉගෙන ගන්න දරුවෙක් ඕක 2017 විභාගනේ. ඔව්. අර කිව්වේ 2017 දිස්ත්‍රික් පළවෙනියා කෑගල්ලේ අයිලන්ඩ් 10 හරි 15 හරි රෑන්ක් එක. මේ දරුවා පේපර් එක ඉවරලා මට කතා කරා. කතා කරලා කියනවා පේපර් එක කොහොමද? දැන් සාමාන්‍යයෙන් ෆන් ටයිප් එකකින් කතා බහ කරන ළමෙක් මම අහුවා පේපර් එක කොහොමද? සර් පේපර් එක නම් කරා එහෙම ලොකු අවුලක් නැහැ. වඳුරෙක්ගේ ගානක් නම් තිබ්බා. මට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ ඒකේ. ඒ වුණාට සර් ඒකේ අහලා තිබ්බේ වේගයක්. ඉතින් සර් ඒකේ දුරකුත් තිබ්බේ එකයි කාලෙකුත් තිබ්බේ එකයි. මම ඒක ඉතින් ඒ දෙක බෙදලා වේගයක් දාලා ආවා. මට ගාන තේරුනේ නැහැ කියලා කිව්වා. අන්න බලන්න පුතේ මොලේ පාවිච්චි කරන්න. හරි මොලේ පාවිච්චි කරන්න මේකේ අහලා තියෙන ඔව් වේගයක්. ඉතින් දුරකුත් දීලා තියෙනවා කාලෙකුත් දීලා තියෙනවා. ඉතින් එහෙනම් ওই දෙක බෙදන්න නැතුව වෙන මොනවා කරන්නද කියලා හිතලා මේ ගාන තේරුනේ නැතත් ඒ දරුවා කරලා ආවා. බොහෝ දුරට ඉතින් ඒක හරි. අපි දැන් මේකේ පුතේ ෆිසික්ස් උත් එක්ක තේරුම් ගමු. වඳුර නගිනවලු ඒකාකාර වේගෙන් ලණුවක් දිගේ තප්පර 30කට නැග්ගලු. පසුව මෙම වඳුරා එම සිරස් උසම සර්පිලාකාර පතයක් ඔස්සේ වෙනත් ඒකාකාර වේගෙන් ඉහළට නැංගේ. මුළු චලිතය පුරාටම ජවයේ එකම යෙදුවේ නම් සර්පිලාකාර පතේ නැගි වේගය වනුයි. හරි. ඒ කියන්නේ දැන් ඔබ දන්නවනේ මෙහෙම ලණුවක් දිගේ නගිනවට වඩා අර සර්පිලාකාර පතේක අපිට නගින්න ලේසියිනේ පුතේ. මොකද ලණුව දිගේ නගින්න නම් අපි බරට සමාන බලයකින් යන්න ඕනේ. දැන් අපිට උදාහරණයක් විදිහට කෙලින් තියෙන ගහකට නගින්න අමාරුයි. ඒ වුණාට මේ ගහ මෙහෙම ඇලාතර තියෙනවා නම් ඒක දිගේ අපිට ඇවිදගෙන හරියන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් පොඩ්ඩක් බඩ ගාගෙන හරියන්න පුළුවන්. හරි.
දැන් ඒක කියනවා දෙවෙනි අවස්ථාවෙත් මෙයා ඒකාකාර ක්ෂමතාවයකින් නැගලා තියෙන්නේ. හරි මේ අහන්නේ සර්පිලාකාර පතේ නැගි වේගය. දැන් මේ ගානේ ජවය ගැනත් කියලා තියෙනවා. ඒ කියන්නේ ක්ෂමතාවය එකමයි කියලා කියලා තියෙනවා. එකම ක්ෂමතාවයෙන් තමයි නැගලා තියෙන්නේ. එහෙමනම් නිකම් මට මෙලෝ තේරුමකුත් නැහැ. ක්ෂමතාවයේ සමානයි අපි දන්නවා ශක්තිය බෙදීම කාලය. හරි. කියනවා 75ක වෙනත් ඒකාකාර වේගෙන් අවස්ථා දෙකේදීම මුළු චලිතය පුරාවටම එකම ජවය යෙදුවේ නම් එහෙනම් අවස්ථා දෙකේම එකම ජවය නම් අවස්ථා දෙකේම යොදලා තියෙන්නේ පුතේ. ඔබ දන්නවනේ අවස්ථා දෙකේම මේ පහළ ඉඳන් ඉහළට නැග්ගේ. හරි අවස්ථා දෙකේම පහළ ඉඳන් ඉහළට නැග්ගේ. එහෙනම් මෙතන විභව ශක්ති වෙනසයි මෙතන විභව ශක්ති වෙනසයි සමානයි. යන්න බලන්න. ක්ෂමතාත් එකමලු ජවයත් එකමලු එකම විභව ශක්තියලු තියෙන්නේ පුතේ වෙනස් වෙලා. හරි මොකද මෙතන හිටපු වඳුර මෙතෙන්ද ගියා. මේකෙත් මෙතන හිටපු වඳුර මෙතෙන්ද ගියා. එහෙනම් එකම විභව ශක්ති වෙනස. එහෙනම් මට කියන්න පුළුවන් මේ සඳහා ගත වෙච්ච කාල සමානයි. විභව ශක්ති වෙනස සමානයි ක්ෂමතා සමානයි. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේකේ ගත වෙච්ච කාලයන් සමානයි කියලා. හරි එහෙනම් අවස්ථා දෙකේ ගත වූ කාල සමානයි. පළවෙනි එකේ ගත වූ කාලය තප්පර 30යි නම් දෙවෙනි එකෙත් ගත වූ කාලය තප්පර 30යි. එහෙනම් මේකේ වේගය සමානයි දුර බෙදීම කාලය කියලා ගන්න පුළුවන්. සර්පිලාකාර පතේ දුර දීලා තියෙනවානේ. සර්පිලාකාර පතේ දුරයි මේකේ ගත වෙච්ච කාලයයි මේකේ ගත වෙච්ච කාලයයි එහෙනම් සමාන වෙන්න ඕනේ. හරි එහෙනම් මේකේ කාලය මේකේ කාලයට සමාන කරේ මෙන්න මේ සමීකරණය භාවිතා කරලා ක්ෂමතාවය එකයි එකම විභව ශක්ති වෙනස. එහෙමනම් පුතේ ගත වෙච්ච කාල සමානයි කියන එක. ඔන්න ඕකෙන් තමයි පුතේ ඔය ගාන අපි කරේ. හරි. ඊට පස්සේ දැන් එහෙමනම් අපි යනවා ඒත් එක්කම ගැටලු අංකය 151. පුරුදු ගානක්ද? නෑ නේද? අද නේද ඉස්සරහම දකින්නේ සමහර වෙලාවට. ඒ පාර පේපර් එකේ තෝම එකක් තිබ්බද මන්දා. මම දැක්කේ නෑ සර්. මම 35 විතර වගේ කරගෙන යද්දි මගේ පේපර් එක කවුද අරන් ගියා. මොකෝ වෙන්නේ පුතේ? අන්න ඔකයි කියන්නේ ඔබ කෙටි ක්‍රම වලින් ඉගෙන ගන්න. විෂය හොඳට ඉගෙන ගන්න ඉස්සරෝම. හැබැයි ඔබ කෙටි ක්‍රම භාවිතා කරන්න හොඳට හුරු කරගන්න. එහෙම නැත්නම් පුතේ ඔයාලට කවදාකවත් මේ වැඩේ ලේසියෙන් ගොඩ දාන්න හම්බ වෙන්නේ නැහැ. කෙටි ක්‍රම භාවිතා කරන්න පුතේ පුරුදු වෙන්න. හරි. මේ වගේ ගණන් අර අපේ ගිය පාර පුතේ ඊවිංස් එකේ කරපු පේපර්ස් වල දෙතුන් තැනක තිබ්බා. ඉතින් ඒකයි මම ඔයාලට කියන්නේ පුතේ මේ පාරත් MCQ 50 පේපර්ස් ඔයාලට දෙනවා. ඒ දෙන පේපර්ස් ටික පුතේ හොඳට කරන්න. ඒ ටික ලස්සනට කරන්න නැත්නම් අපරාධයක් පුතේ. ඒකට දැන් ඔයාලෙන් කිසිම ගෙවීමකුත් නැහැ නේ පුතේ. ඒක කරා කියලා මට කිසි වාසියකුත් නැහැ. ඔයාලා හිතන පැත්තෙන් හිතනවා. ඒ වුණාට පුතේ ඔය පේපර්ස් වල එක එක ප්‍රශ්න වල වැදගත් පොයින්ට්ස් එකතු කරගෙන දැන් ලංකාව පුරා දරුවන්ගෙන් මැසේජ් එනවා සෙනසුරාදා වෙනකම් බලාගෙන ඉන්නේ. හරි ඔන්න ඔහොම කියලා කියනවා පුතේ. ඒ මොකද හරි ඔය සරලව තේරුම් ගන්න මේ ළමයි දැන් තමයි පුතේ විෂය දකින්නේ නැත්නම් ඔය සමීකරණ වලින් දකපු එක හරි දැන් තමයි විෂයක් විදියට දකින්නේ. හරි ඒක නිසා එක එක ප්‍රශ්නෙන් ඉගෙන ගන්න පොයින්ට්ස් ටික පුතේ ඉගෙන ගන්න වෙනම එකතු කරගන්න පොයින්ට් පොතක්. මම ගිය පාඩමත් එක්ක සමරි ටිකක් දාලා තිබ්බා. ඒ සමරි ටිකත් හරියට බලලා පුතේ වැඩේ කොට දාගන්න. හරි. 2 kg එකක් තියෙනවා. දෙකක වේගයෙන් ඊට පස්සේ මෙතන තියෙනවා 6 kg කුට්ටියක් ස්කන්ධ නොගෙනිය හැකි සර්වසම දුණු දෙකක් සවි කරලා තියෙනවා. ඔය මේ පාර විභාගය ඉවර වෙලා කට්ටිය ගොඩ දෙනෙක් කිව්වා සර් අර සර් ගිය පාර පේපර්ස් වලදී මේක ළඟදීම විභාගයට අහයි කියලා කියපු මෙන්න මේ පොයින්ට් එක අහලා තිබ්බයි කියන එක. හරි එහෙනම් දැන් මේ පාරත් මම උගන්නන්නද කියනවනේ මේක තාම අහලා නැහැ ළඟදීම අහයි කියලා. ඒව පුතේ හිතන්න. අර මම අද උදාහරණයක් විදිහට අර විභව ශක්තිය පණු ගාණක් එහෙම කරේ පුතේ. හරි. මේක එහෙමනම් දෙකක වේගෙන් එනවලු නිසලතාවයෙන් නැති බී කුට්ටිය විතර වේග මේ ගන්නවලු දුණු දෙකටම අයත් කරගත හැකි උපරිම ශක්තිය දුණු දෙකට අයත් කරගත හැකි
උපරිම ශක්තිය කොපමණද කියලා. හරි. පුතේ මොකද මේකෙදි වෙන්නේ? මේකේ වෙන වැඩේ තමයි මෙහෙම එන්න මෙයා දැන් ඇවිල්ලා මෙයාගේ ගැටෙනවා. ගැටෙන්න පිටිපස්සේ එක්කනාගේ ප්‍රවේගය VA එයා ටික අඩු වෙනවා. හරි. දැන් මං ඉන්නවා මෙතන පස්සේ දුන්නක් හයි කරගෙන. තව එක්කෙනෙක් පුතේ පිටිපස්සෙන් එනවා එයාත් දුන්නක් හයි කරගෙන. දැන් ඒ දුන්නයි මේ දුන්නයි ගැටෙනවා. පස්සේ එක්කනා අරහෙන් පුතේ තල්ලු කරන නිසා ඒ දුන්න කැමති නෑනේ තල්ලු වෙන්න. ඒක නිසා මෙයාව පස්සට තද කරනවා. ඒක නිසා VA ගේ ප්‍රවේගය අඩු වෙනවා. පුතේ අඩු වෙන්න පස්සේ එක්කනා මෙහෙම තල්ලු කරන නිසා දැන් මේ දුන්න මෙහෙම පස්සෙන් මෙහෙම තෙරපෙනවා. මේ දුන්නත් කැමති නෑ පුතේ හරි ඇකිලිලා ඉන්න. දැන් මෙයාව පස්සෙන් ලොකුවට තද කරනවා. එහෙනම් මෙයා try කරනවා පුතේ ඉස්සරහින් මෙයාව තද කරගෙන ඉස්සරහට යන්න. හරි. මෙයාව තද කරගෙන ඉස්සරහට යන්න. එහෙනම් මෙයාගේ වේගය දැන් ටික වැඩි වෙනවා. අරයාගේ වේගය ටික අඩු වෙනවා. මෙයාගේ වේගය ටික වැඩි වෙනවා. හරි. දැන් අරයා ටික ස්ලෝ වෙනවා. මං ටික ඉස්සරහට තල්ලු වෙනවා. හැබැයි මගේ වේගයට වඩා අරයාගේ වේගය වැඩි වන තාක්කල් මගේ වේගයට වඩා මෙයාගේ වේගය වැඩි වන තාක්කල් වෙන්නේ තවමත් ඇකිලෙන එක. මට වඩා අරයාගේ වේගය වැඩි වෙන තාක්කල් වෙන්නේ ඇකිලෙන එක. ඇකිලෙන්න ප්‍රත්‍යස්ථාව විභව ශක්තිය ටික වැඩි වෙනවා. හැබැයි දැන් එන්න සිදුවෙන දේ මුගේ වේගය ටික වැඩි වෙනවා. අරයාගේ වේගය ටික අඩු වෙනවා. මෙයා 8යි අරයා 10යි නම් තාම අරු වැඩි. එහෙනම් තාම අරු ඇකිලෙනවා. එක අවස්ථාවක් එනවා මෙයාගේ වේගය මෙයාගේ වේගයට සමානයි. මෙයාගේ වේගය මෙයාගේ වේගයට සමානයි. මේ වේගය මෙයාගේ වේගයට සමානයි. සමාන වෙලා අවසානයේ සිද්ධ වෙන දේ තමයි මෙයාගේ වේගය දැන් මෙයාගේ වේගයට සමානයිනේ. හරි. එහෙමනම් එක අවස්ථාවක් එනවා වේග සමානයි. ආය අරුට තෙරපෙන්න බෑ. මොකද මූ තේහා සමාන වේගෙන් යනවා. එහෙනම් ආය තෙරපෙ දැන් මූ v වේගෙන් යද්දි අරුත් v වේගෙන් එනවා. ආය තෙරපෙන්නේ නැහැ. එහෙමනම් දැන් අපිට සරලව කියන්න පුළුවන් ඒක තමයි ගන්න පුළුවන් උපරිම ඇකිලීම. හරි. උපරිම ඇකිලීම වෙලාවේ තියෙන ලක්ෂණය තමයි දෙදෙනාගේම වේග දෙක සමාන වෙන එක. තේරෙනව නේද එහෙනම්? වේග දෙක සමානයි ඒ වෙලාවේ ලක්ෂණය නම් වේග දෙක සමාන වෙලාවේ තමයි උපරිම ඇකිලීම. හරි. එතනින් එහාට ඇකිලෙන්නේ පිටිපස්සේ කාගේ වේගය වැඩි නම්. දැන් වේග සමාන නම් ආය ඇකිලෙන්නේ නැහැ. හරි. එහෙනම් ඒක තමයි උපරිම ඇකිලීම. උපරිම ඇකිලීම තමයි ඒක තමයි උපරිම ප්‍රත්‍යස්ථාව විභව ශක්තිය. ඒක නෝන්න ලියා ගන්න දැන් පුතේ. ඒගේ වේගය ගැටීම නිසා ක්‍රමයෙන් අඩුවේ. ඊළඟට ඉදිරියට තල්ලු වීම නිසා B ගේ වේගය ටිකින් ටික වැඩි වේ. තවමත් A ගේ වේගය වැඩි නම් ඇකිලීම තව දුරටත් සිදුවේ. ඊට පස්සේ උපරිම ඇකිලීම සිදුවනුයේ දෙදෙනාගේ වේගයන් සමාන වූ විටය එම අවස්ථාවේ ප්‍රත්‍යස්ථා විභව ශක්තියද උපරිම වේ. ඊට පස්සේ ගම්මිතා සංසිතියෙන් දාන්න පුතේ ගම්මිතා සංසිතික නියමය දාලා හරි මං ගම්මිතා සංසිතික නියමය දානවා. දැන් මේ ගැටීමේදී මෙතන බාහිර බල නැහැනේ. එහෙනම් ගම්මිතා සංසිතික නියමය දානවා පෙර ගම්මිතාවේ දෙකවරක් දෙක සමානයි. හරි. පසු ගම්මිතාවයට මම ලියනවා දෙක වතාවක් VA ධන
දැන් අපි කිව්වා මේ වෙලාවේ තියෙන ලක්ෂණ තමයි වේගය සමානයි. එහෙනම් මම VA කියලා ලියන්න ඕනෙත් නෑ නේ. VA කියලා ලියන්න අවශ්‍ය නෑ. එහෙනම් මම ලියනවා 2 වතාවක් V ධන 6 වතාවක් V. හරි. මේ දාලා තියෙන්නේ පුතේ අපි ගම්මෙතා සංසිතේ. එහෙනම් මේක වෙන්නේ වේග සමාන වෙන වෙලාවේ තමයි මේ කතාව වෙන්නේ. ඊට පස්සේ දැන් අපෙන් අහන්නේ උනාට උපරිම ශක්තිය කොහොමද කියලානේ. හරි. ඊට පස්සේ එහෙමනම් මම දානවා ඊළඟට ශක්ති සංසිතිය ආරම්භයේ තිබුණේ පුතේ මෙයාට චාලක ශක්තිය. භාගයේ වතාවක් 2 වතාවක් 2 වර්ගය තමයි ආරම්භක චාලක ශක්තිය. ඒක සමාන වෙනවා අවසානයේ පුතේ භාගයේ වතාවක් 2 වතාවක් v වර්ගය ධන භාගයේ වතාවක් 6 වතාවක් v වර්ගය. එහෙනම් මෙතන ආරම්භක චාලක ශක්තිය, මේ අවසානයේ a ගේ චාලක ශක්තිය, මේ අවසානයේ b ගේ චාලක ශක්තිය භාගයක් kx වර්ගය. හරි. භාගයක් kx වර්ගය. එහෙනම් මේකෙන් අහන්නේ පුතේ දුනුවල ගබඩා වන විතතිය නෙවෙයි උපරිම ශක්තිය කොපමණද කියලා. එහෙනම් පුතේ මේක තමයි මෙයාගේ තියෙන උපරිම ශක්තිය. එහෙනම් ඔබ මේක ගානිදී දැනගන්න ඕනේ උපරිම ඇකිලීම තියෙන්නේ දෙදෙනාගේ ප්‍රවේග සමාන වන අවස්ථාවේදී කියන එක. හරි. ප්‍රවේග සමාන වන අවස්ථාවේදී කියලා. හරි. දැන් එහෙමනම් පුතේ අපි යනවා තවත් රචනා ප්‍රශ්නයකට. හරි. 2015 රචනා ප්‍රශ්නය. 2015 රචනා ප්‍රශ්නය. හරි. ඒක නම් ටිකක් ලොකු රචනා ප්‍රශ්නයක්. දැන් ඊළඟ සතියේ පුතේ භ්‍රමණ චලිතය එහෙම කරනවා. භ්‍රමණ චලිතය, වෘත්ත චලිතය. හරි. භ්‍රමණ චලිතය, වෘත්ත චලිතය තමයි පුතේ ගොඩාක් රචනා ප්‍රශ්න අපිට කතා බහ කරන්නට තියෙන්නේ. හරි. මෙන්න අපිට කතා බහ කරන්නට තියෙන දේ. මේකේ ඇත්තටම මුල් කොටස අපේ නිව්ටන් නියම ටියුට් එකෙත් අපි අන්තර්ගත කරලා තිබ්බා 2015 රචනා ප්‍රශ්නේ. හරස්කඩ වර්ගඵලය ඒ වූ සිරස් පැතලි තහඩුවක් රූපේ පෙන්වා ඇති ආකාරයට නිසල වාතය තුල v වේගයෙන් ගමන් කරයි. හරි. මෙයා වර්ගඵලය A ස්කන්ධය මෙතන වාතාංශුවක් තියෙනවා ස්කන්ධය m කියලා. මෙයා v වේගයෙන් ගමන් කරනවා කියලා කියනවා. තහඩුව හා වාතාණු අතර සාපේක්ෂ චලිතය සලකන්න. මෙම තත්වයට තේ වාතාණු තහඩුවේ පෘෂ්ඨය හා ලම්බකව ගැටෙන බව සහ ගැටුමෙන් පසුව තහඩුවට සාපේක්ෂව v වේගයෙන්ම මේකේ ලම්බකව ගැටෙන අතර තහඩුවට සාපේක්ෂව v වේගයෙන් පොළා පනින බව උපකල්පනය කරන්න. එතන කියනවා B අන්න බලන්න තරලයක් තුල ගමන් කරන වස්තුවක් මත රෝධක බලය FD වස්තුවේ හැඩය මත රඳා පවතී. දැන් මේකේ මුලින්ම අහලා තිබ්බ මේ අණුවක ගම්ම්‍යතා වෙනස එහෙම මොකක්ද කියලා. දැන් සරලව මෙයාගේ ගම්ම්‍යතා වෙනස අපි නිකන් හිතලා බැලුවොත් FT සමානයි. හරි. අද මම මෙතෙන් අන්තර්ගත කරලා තිබෙත් නැහැ. මොකද ඒකට හේතුව පුතේ ඒක අපි අර නිව්ටන් නියම ටියුට් එකේ දාලා තිබ්බ නිසා මම ඕනනම් ඒක කියන්නම්. ඒකේ මුල් කොටසේදී තිබ්බේ මෙන්න මේ වගේ දෙයක්. විවේගයෙන් පොළාපයින් බව උපකල්පනය කරන අපි මේ ගානම කරමු. M යනු වාතාණුවක ස්කන්ධය නම් අණුවේ ගම්ම්‍යතා වෙනස් වීම සඳහා ප්‍රකාශනයක් ලියන්න. M යනු වාතාණුවක ස්කන්ධයලු ගම්ම්‍යතා වෙනස් වීම සඳහා ප්‍රකාශනයක් ලියන්න. ඔබ දන්නවා ගම්ම්‍යතා වෙනස් වීම සඳහා මට ලියා ගන්න පුළුවන් පළවෙනි කොටස පුතේ. හරි. ඩෙල්ටා P සඳහා ලියා ගන්න පුළුවන් MV ඍණ MU කියන එක. පුතේ ආරම්භයේ මෙයා නිශ්චලව හිටියේ. එහෙනම් පෙර ගම්ම්‍යතාවේ බිඳුවයි. හරි. පසු ගම්ම්‍යතාවය ගැන කතා කරද්දී M වතාව මේවල තහඩුවට සාපේක්ෂව v වේගෙන් යනවා. තහඩුවට සාපේක්ෂව v වේගෙන් යනවායි කියලා කියන්නේ තහඩුවට සාපේක්ෂව v වේගෙන් යනවා කියන්නේ පොළවට සාපේක්ෂව මට කියන්න පුළුවන් 2යි v වේගෙන් යන්නේ. තහඩුවට සාපේක්ෂව තහඩුව v වේගෙන් කොහොමත් යනවනේ. එහෙනම් තහඩුවට සාපේක්ෂව v වේගෙන් යනවා කියන්නේ පොළවට සාපේක්ෂව යන්නේ 2යි v වේගයෙන්. එහෙනම් ගම්ම්‍යතාව වෙනස මට ලියා ගන්න පුළුවන් m වතාවත් 2යි v කියලා. ඒක කාලයකදී තහඩුව සමග ගැටෙන වාත අණු සංඛ්‍යාව සලකමින් හෝ වෙනත් ක්‍රමයකින් හරි. දැන් මේ කොටස ඔයාලගේ ටියුට් එකේ ටයිප් කරලා නැත්තේ වෙනත් ප්‍රශ්නයකදී මේක අහලා තිබ්බ නිසා ඔයාලා ඕනනම් 2015 පේපර් එක හොයලා මේක බලන්න. වාත අණු සංඛ්‍යාව සලකමින් වෙනත් ක්‍රමයකින්
වාතය මගින් ඇති කරනු ලබන F බලයේ විශාලත්වය ඔන්න ඕක බව පෙන්වන්න මේ D අණු වාතයේ ඝනත්වයයි මෙම බලය රෝධක බලය ලෙස හඳුන්වනු ලැබේ කියලා කියනවා. හරි. පුතේ ඕකම තමයි අර F සමානයි ρ AV වර්ගය කියලා එහෙම අපි කතා කරේ. එතනදි මේ දේ අන්තර්ගත වුණානේ පුතේ. හරි. ඔබ දන්නවා දැන් තහඩුව ගිහිල්ලා වාතාණු වල වැදුනහම පස්සේ මෙහෙම දෙයක් තියෙන්නේ. වාතාණු මත බලයක් ඇති වෙනවා F කියලා ඉස්සරහට. ඒ වගේම වාතයෙන් තහඩුව මත බලයක් ඇති වෙනවා F කියලා පස්සට. ඒකයි අපි ඒකට හඳුන්වන්නේ රෝධක බලය කියලා. වාතාණු මත ඉස්සරහට බලයක්, වාතාණු මගින් තහඩුව මත බලයක් තියෙනවා පුතේ පස්සට. ඒකයි අපි බලය හඳුන්වන්නේ F කියලා. තේරුණාද කතාව? හරි. දැන් එහෙමනම් මම සරලව කියනවා මේ විදිහේ සිද්ධියක්. අපි මෙහෙම කියනවා. තප්පරයකට වදින වාතාංශ පවතින දුර v. තප්පරයකට පවතින වාතාංශ පවතින පරිමාව. තප්පරයකට පවතින වාතාංශ පවතින දුර v. මොකද මෙයා v වේගෙන් යන්නේ. වාතාංශ පවතින දුර v, පරිමාව av, වාතාංශ තියෙන ස්කන්ධය. ස්කන්ධයට මම ලියනවා DAV කියලා. ඒ ඝනත්වයේ වාරය පරිමාව. හරි. එහෙනම් ඒ වාතාංශ වල දැන් මේ ටික තමයි වදින ස්කන්ධය. ඒ වෙලාවේ මම දැන් ගම්ම්‍යතා වෙනස් වීම හොයනවා. බලය හොයා ගන්න නම් ගම්ම්‍යතා වෙනස් වීම. හරි අපිට ලියා ගන්න පුළුවන් F සමානයි. ඕක හොයන්න අපි දාගන්නේ සාමාන්‍යයෙන් ඒකක කාලයක. පෙර ගම්ම්‍යතාවයේ බිඳුවයි පුතේ. පසු ගම්ම්‍යතාවයේ සලකද්දී ස්කන්ධය DAV. දැන් අපි කියවනේ තහඩුවට සාපේක්ෂව v වේගෙන් යනවා කියලා. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව යනවා පුතේ 2v වේගෙන්. එහෙනම් මට ලියා ගන්න පුළුවන් DAV වර්ගය වතාවක් 2යි කියලා. හරි. ඔන්න ඕක තමයි මට පෙන්වන්න තියෙන්නේ. එහෙනම් වාතාංශු මත ඉස්සරහට බලයක් ඇති වෙනවා නම් ඒකත් ඔන්න ලියා ගන්න. මේක අපි ගත්තා. මේව අපි කලින් කතා කරලා තියෙනවා ඈ. වාතාංශු මත v බලයක් වාතාංශු මත ඉදිරියට බලයක් ඇති වෙන විට එම වාතාංශු මගින් එහා සමාන බලයක් පසුපසට ඇති කරයි. පසුපසට ඇති කරයි. මෙය වාහනයේ චලිතයට විරුද්ධ බැවින් රෝධක බලයක් ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ B කොටසට යමු. තරලයක් තුලින් ගමන් ගන්නා වස්තුවක රෝධක බලය FD වස්තුවේ හැඩය මත රඳා පවතී. FD සඳහා වඩා නිර්වද්‍ය ප්‍රකාශනයක් ඔන්න ඔය ලෙස දිය හැකි වන අතර මේ K වස්තුවේ හැඩය මත රඳා පවතින සාධකයකි. එහෙනම් අපිට ලැබෙනවා ප්‍රකාශනයක් FD සමානයි K A D v වර්ගය කියන එක. KADV වර්ගය මේක වස්තුවේ හැඩය මත රඳා පවතින සාධකයකි. රථ වාහන වල බාහිර හැඩය නිර්මාණය කිරීමේදී රෝධක බලය වැදගත් කාර්යභාරයක් මේක වාහනයේ හැඩය මත රඳා පවතිනවලු. මේ රෝධක බලය වැදගත් කාර්යයක් ඉටු කරනවලු. ඔබ දන්නවා පුතේ මෙතන A කියන්නේ වර්ගඵලයනේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් රේසින් කාර් එකක් වේගෙන් යන කාර් එකක පුතේ ඉස්සරහා උලට හදන්නේ මෙන්න මේ රෝධක බලය අඩු කරන්න. සමතලා මාර්ගයක v වේගයෙන් නිශ්චල වාතයේ ගමන් කරන මෝටර රථයක් සලකන්න D 1.3යි කියලා කියනවා. මෝටර රථයේ K D 1.3යි. මෝටර රථය සඳහා K අපිට දීලා තියෙනවා 0.2යි. ඊට පස්සේ පුතේ මෙයාගේ වර්ගඵලය අපිට දීලා තියෙනවා 2යි කියලා. හරි. 1. FD රෝධක බලය මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ජවය P සඳහා ප්‍රකාශනයක් ලියන්න. පුතේ අපි කතා බහ කරා ජවය සඳහා ලියනවා ප්‍රකාශනයක් P සමානයි FV. මතකයි නේද? මං කිව්වා ඒකාකාර වේගෙන් යනවා නම් ප්‍රතිරෝධී බලයයි සපයන බලයයි ඒ කියන්නේ ප්‍රකර්ෂණ බලයයි සමාන වෙන්න ඕනේනේ. දැන් මේකෙන් අපි කතා කරන්නේ පුතේ රෝධක බලයනේ. එහෙනම් රෝධක බලය මෙන්න මේ ප්‍රකර්ෂණ බලයට සමාන වෙන්නට අවශ්‍යයි. හරි. එහෙනම් පුතේ මෙතනින් මට ලියා ගන්න පුළුවන් 0.2යි වරක් 2යි වරක් 1.3යි මෙතන v වර්ගය වතාවක් v. එහෙනම් v ඝනය. එහෙමනම් මේක සුළු කරපුවාම ඔයාලට ලැබෙනවා ඇති උත්තරයක්
මේකේ නම් මේ නිකන් FD කියලා විතරයි ආදේශ කරලා තියෙන්නේ. නමුත් පුතේ මේකේ ඔක්කොම සුළු කරපුවා මේක FD රෝධක බලය විතරක් දාලා V කියලා විතරක් දාලා තියෙන්නේ. හරි. මේ ටික ඔක්කොම අපිට සුළු කරපුවාම මෙතන දෙවරක් දෙක 4යි 4 වරක් 1.3යි. 13 වරක් 4 අපිට ගන්න පුළුවන් 52යිනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් 0.52යි. ඇයි මෙතනක් දශම තිතක් තියෙනවා මෙතනක් දශම දෙකක් තිතක් තියෙනවා. අන්න 0.52යි v ඝණය කියලා අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් මේක තමයි ඔන්න ඔය අගය. හරි. මේ ගානේ පුතේ උත්තරේ දීලා තිබ්බේ. ඒ කියන්නේ මෙන්න මේ ටික විතරයි අවශ්‍ය උනේ රෝධක බලය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියන එක. දෙවෙනි එක මෝටර රථයේ වේගය පැයට කිලෝමීටර් 90 නම් 25ක වේගයෙන් ගමන් කරන විට ජවය ගණනය කරන්න. එහෙනම් පුතේ ආපහු මෙන්න මේකේ දෙවෙනි කොටසට අපි කරන්න ඕනේ 0.52 වැඩි කරනවා v ඝණයෙන්. v වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් 25. 25 ඝණය. හරි. මම මේ උත්තර ටිකත් ඔයාලට කියන්නම්. 25 ඝණය ওই ටික සුළු කරපුවම එනවා 8125 වොට් කියලා. 8125 වොට්. ඕක තමයි පුතේ දෙවෙනි කොටසට උත්තරය. හරි. දෙවෙනි කොටසට උත්තරය. P සඳහා අගය. ඊට පස්සේ මම යනවා තුන්වෙනි කොටසට. මෝටර් රථය ක්‍රියා කරන අනෙකුත් බාහිර ඝර්ෂණ බල මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය නියත ජවය 6 කිලෝවොට් නම්. වාත ප්‍රතිරෝධය විතරක් නෙමෙයිනේ. තව ප්‍රතිරෝධී බල ගොඩක් තියෙනවානේ. ඒව මැඩ පවත්වන්න අවශ්‍ය නියත ජවය 6 කිලෝවොට් නම් 90යි පැයට කිලෝමීටර් වේගයක් පවත්වා ගැනීම සඳහා එළවුම් රෝධ මගින් සැපිය යුතු මුළු ජවය. එහෙනම් වාත ප්‍රතිරෝධය සඳහා 8125යි වෙනත් ඝර්ෂණ බල මැඩ පැවැත්වීම සඳහා පුතේ අවශ්‍ය වෙනවා 6000යි. හරි 6 කිලෝවොට් කියලා කියන්නේ වොට් වලින් 6000යි. එහෙනම් පුතේ මේ ටික දාපුවම 14125යි නේද? 14125යි වොට්. හරි. ඊළඟ අවස්ථාවට යමු. මෝටර් රථයේ වේගය 90 සිට 126 දක්වා වැඩි කලේ නම් හරි කියන්නේ තප්පරයට මීටර 35 දක්වා වැඩි කලේ නම් මෝටර් රථයේ වේගය එමාගයේ පවත්වා ගැනීමට අවශ්‍ය අමතර ජවය ගණනය කරන්න කියලා කියනවා. එහෙනම් පුතේ මම ඔන්න අර හොයාගත්තනේ ප්‍රකාශනයක්. එහෙනම් මම කියනවා P2 සඳහා 0.52 වතාවක් v ඝණයනේ. එතකොට v කියන්නේ එතන 35යි. 35 ඝණය. හරි. ඔය ටික සුළු කරපුවාම පුතේ උත්තරයක් ඇවිල්ලා තියෙනවා 22295යි. 22295යි වොට්. හරි. මම මේකේ ඝර්ෂණ බලය තාම සැලකුවේ නැහැ. දැන් අපෙන් අහන්නෙත් මේ මුළු ජවය නෙවෙයි. එහෙනම් මේක හොයාගත්තා. බැරි වෙලා හරි ගාන මෙහෙම ලියන්නකො. මුළු ජවය අසා තිබුණි නම්. මුළු ජවය අසා තිබුණි නම් කියලා දාලා මේකට පුතේ ඔයා තව 6000ක් එකතු කරලා 6000ක් එකතු කරලා ලියන්න. මුළු ජවය අසා තිබුණි නම් කියන එකට. හරි. නෑ ගානේ අහලා තියෙන්නේ පුතේ අමතර ජවයනේ. එහෙනම් ওই ඝර්ෂණයට එරෙහි ජවය කියන එක පුතේ අතාරින්න. ඒක හැම වෙලාවෙම එකමයි කියලානේ අපිට කියලා තියෙන්නේ. එහෙනම් මම කරලා තියන්න ඕනේ 22295න් අර 8125ක් අඩු කරන්න. 22295න් 8125ක් අඩු කරන්න. එතකොට එනවා 14170යි. හරි. ඒක තමයි අවශ්‍ය වන අමතර ජවය. හරි. ඊළඟට කියනවා හරි ඒ කාරණේ හරි නේද? මෝටර් රථය පැයට කිලෝමීටර් 90ක නියත වේගයකින් අංශක 3ක් ආනතියක් සහිත මාර්ගයක් ඔස්සේ නැගී එළවුම් රෝධ මගින් සැපිය යුතු අමතර ජවය ගණනය කරන්න මෝටර් රථයේ ස්කන්ධ 1200ක් ලෙස සලකන්න කියලා කියනවා. බලන්නකො.
මේකත් හොඳ කතාවක්. මෙතන අංශක 3 මම අංශක 3ට වඩා ටිකක් ලොකුවට ඇඳා. ඔබ දන්නවා පුතේ අංශක 3කින් යද්දී තිරස්පාරක යනවා වගේ නෙවෙයි. මෙහෙම බලයක් තියෙනවනේ mg sin θ. පුතේ ඕන් ඔය බලයට සමාන බලයකුත් අපි ලබා දෙන්න ඕනේ. අන්න ඕකයි කන්දක යද්දී අපිට අමාරු. එහෙනම් කන්දක යද්දී අපි කරන්න ඕනේ එක දෙයක් තමයි වාත ප්‍රතිරෝධය මැඩපවත්වන එක. තව දෙයක් තමයි ඝර්ෂණය මැඩපවත්වන එක. එහෙනම් අනිත් කාරණය තමයි පුතේ මේ mg sin θට සමාන බලයක් දෙන්න ඕනේ. හරි. එතනදී ලියන්නකෝ මෙහිදී mg sin θට සමාන බලයක්ද ලබා දිය යුතුය. හරි. එහෙනම් සරලව ගත්තොත් මෙතන m 1200යි. g 10යි. mg sin θ. sin θ sin 3. sin 3 කියන එක අපිට කියලා තියෙනවා පුතේ 0.05යි. sin 30 කියන්නේ නම් භාගයනේ sin 3 කියන එක 0.05යි. හරි. එහෙනම් මෙයා ඒ වෙලාවේ යන වේගය අපිට ගන්න පුළුවන් පුතේ පැයට කිලෝමීටර් 90යි කියන්නේ තප්පරයට මීටර් 25යි. එහෙනම් මේක තමයි ඔය බරේ සංරචකයට අපි ලබා දෙන්න ඕනේ ජවය. අන්න එහෙනම් ඒ ජවය අපිට ලැබෙනවා 1500යි. sorry 15000යි වොට් කියලා. 15000යි වොට්. එහෙනම් මේ වෙලාවේ නිකන් මුළු ජවය කිව්වොත් වාත ප්‍රතිරෝධයට එරෙහිව ජවයයි, ඝර්ෂණයට එරෙහිව ජවයයි, කන්ද නගින්න ජවයයි කියන ඔය ඔක්කොම එකතු කරන්න ඕනේ. හරි. ඊළඟට කියනවා ඉහත B3 විස්තර කළ පරිදි සමතල මාර්ගයක ගමන් කරන මෝටර රථයක් සලකන්න. B3 විස්තර කළ සමතල මාර්ගයේ මෝටර රථයක් සලකන්න. පෙට්‍රල් ලීටරයක් දහනය කිරීමෙන් පිට කරන ශක්තිය 4 වැඩි කිරීම 10/7යි. ලීටරයකින් 4 වැඩි කිරීම 10/7යි ජූල්. ශක්තියෙන් 15%ක් පමණක් රෝධ කැරකවීමට භාවිතා කරන බව සලකන්න. එහෙනම් මේකෙන් 15%යි රෝධ කරකවලනේ ඔය බලය ලබා ගන්න. පහත තත්වයන් යටතේදී මෝටර් රථයේ ඉන්ධන ක්ෂමතාවය ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කිලෝමීටර් වලින් ගණනය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ පුතේ ලීටරයකට කිලෝමීටර් කීයක් යනවද කියන එකෙන් ගණනය කරන්න තියෙනවා. හරි. අපි මෙහෙම හොයමුකෝ. එහෙනම් ඔයා ඉස්සරෝම ලියන්න ලීටරයකින් ලබා දෙන මුළු ශක්තිය. මේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගණන් මෙහෙම තමයි හදන්නේ. ලීටරයකින් ලැබෙන මුළු ශක්තිය 4 වැඩි කිරීම 10/7යි. හරි. ඊට පස්සේ රෝධ කැරකවීමට ලැබෙන ශක්තිය 4 වැඩි කිරීම 10/7 වැඩි කරනවා 115යි. නේද? වාහනේ AC වැඩ කරන්නද වාහනේ තව කොච්චර දේවල් තියෙනවද? ඒ වගේම කොච්චර ශක්ති හානි වෙනවද? එතකොට මේ රෝධ කරකවන්න මෙන්න මෙච්චරයි පුතේ ශක්තිය යන්නේ. එහෙනම් මේක තමයි ලීටරයකින් රෝධ කරකවන්න ලැබෙන ශක්තිය. අපි නිකන් සරලව හිතුවොත් 60යි 60 වතාවක් 10/5 ජූල්. 60 වතාවක් 10/5 ජූල්. ඔක තමයි රෝධ කරකවන්න ලැබෙන ශක්තිය. ඊට පස්සේ මම කියනවා ඔන්න ඔය වාහනය ඔය කියන මාර්ගයේ යද්දී අවශ්‍ය වන ජවය කීයද කියලා හොයන්නයි කියලා. ඉතින් අපි ඒක 3 වෙනි කොටසේදී හොයාගත්තා.
8125කුයි 6000කුයි එකතු කරලා අපි හොයාගත්තා පුතේ අගය 14125යි කියලා. එහෙනම් ඒකත් ලියන්න මුළු ජවය. මුළු ජවය P total එක 14125යි. watt. හරි. පුතේ අපි දන්නවා දැන් ලීටරයකින් ලැබෙන අපේ වැඩේට අවශ්‍ය ශක්තිය දන්නවා. ඒ වගේම ඒක පාවිච්චි කරන ක්ෂමතාවයක් දන්නවා. තප්පරයකට මෙච්චරයි අපි පාවිච්චි කරන්නේ මේක තමයි මුළු ශක්තිය. එහෙනම් මම ලස්සනට මේ කතාව කියනවා පුතේ P සමානයි E බෙදීම T. ක්ෂමතාවය සමානයි ශක්තිය බෙදීම කාලය. එහෙනම් මම ක්ෂමතාවය දන්නවා මෙයා. හරි. ශක්තිය දන්නවා අරයා. එහෙනම් මං හොයා ගන්නවා මේ ඉන්ධන ටික කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලායි. මෙච්චර ගානේ තප්පරයට පාවිච්චි කරන්න. මෙච්චර ප්‍රමාණයක් තමයි ප්‍රයෝජනවත්ව දෙන්නේ. එහෙනම් ඒ ටික එනවා 424.8යි තප්පර. තප්පර වලින් 424.8යි. හරි. දැන් එතකොට අපෙන් අහන්නේ මේ ඉන්ධන ටික කොච්චර වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක නෙවෙයි. අපෙන් අහන්නේ ඔය ඉන්ධන ලීටරයකින් කොච්චරක් දුර යන්න පුළුවන්ද කියන එක. එහෙමනම් මම සරලව පාවිච්චි කරන්න පුතේ S සමානයි UT කියන ප්‍රකාශනය. U කියන්නේ වාහනේ වේගය. තප්පර 25යි. තප්පරයට මීටර 25යි. පාවිච්චි කරන්න පුළුවන් කාලය 424.8යි. එහෙනම් පුතේ මෙයා ගමන් කරන දුර එනවා 10.6යි මේ. හැබැයි කිලෝමීටර් තප්පරයට. කිලෝමීටර් තමයි යන්නේ. තප්පර මෙච්චරක් යනවා තප්පරයට මෙච්චර ගාන. එහෙනම් ඔය දෙන්න ගුණ කරපුවාම හරි 10000 ගාණක් එනවා. කිලෝමීටර් වලින් ගත්තොත් එහෙනම් 10,010.6යි. එහෙනම් පුතේ කවදා හරි දවසක ගාණක් ආවොත් ලීටරයට වාහනේ කිලෝමීටර් කීයක් යනවද කියලා අපි සරලව හොයාගන්නේ. මේ වාහනේ කොච්චර එකක් ඉන්ධන ලීටරයකින් කොච්චරක් ශක්තියක් දෙනවද? ඒ දෙන ශක්තිය අපි තප්පරයට යම් ගාණක් ගානේ අරගෙන අපි කොච්චර කාලයක් පාවිච්චි කරනවද? හරි. එහෙනම් ඒ කාලය ඇතුළත ගමන් කරන දුර හොයාගන්න මම සරලව පාවිච්චි කරනවා S සමානයි UT. නැවතත් කියන්නේ තප්පරයකට කොච්චරක් පාවිච්චි කරනවද? ලීටරෙන් කොච්චරක් දෙනවද? අන්න ඔය දෙන්න අතර අනුපාතයෙන් අපි පාවිච්චි කරනවා මෙයා කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කාලය ආව අන්න. කාලය වෙනම හොයාගෙන S සමානයි UT දාලා අපි හොයාගන්නවා මෙයා කොච්චර දුරක් යනවද කියන එක. හරි. ඔන්න ඊළඟ කොටස නම් පුතේ ටිකක් සංකීර්ණයි. දරුවෝ ගොඩ දෙනෙක් ඔය අවුරුද්දේ ඔන්න ඔය කොටස කරලා තිබ්බේ නැහැ. මං හිතන්නේ ලංකාවේ ඉතාම චූටි ප්‍රමාණයක් තමයි ඔක කරලා තිබ්බේ. මෙය 36යි පැයට කිලෝමීටර්. ඒ කියන්නේ 10ක නියත වේගෙන් හමන සුළඟකට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන විට හුළඟකට අන්න 10ක වේගයෙන් ගමන් කරන හුළඟකට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන වෙලාවේ හරි අපෙන් අහනවා කොච්චර ක්ෂමතාවයකින් යයිද කියලා. පුතේ මම ඒකට පොඩ්ඩක් පස්සට යනවා. පස්සට යනවයි කියලා මම යන්නේ මෙන්න මෙතෙන්ද. හරි. ඔබට මතකයි මෙන්න මේ බලය හොයන එකේදී තවත් පස්සට යන්නම්කෝ. දැන් මේකේ වාහනේ ගමන් කරන වේගය අපි ඉස්සර මෙතන මේ ස්කන්ධය හොයා ගන්න ඕනේනේ. එහෙනම් මේකෙදි මේ හුළඟ හැමුවයි කියලා වාහනේ ගමන් කරන වේගය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් d d අපිට දීලා තිබුණා පුතේ ඉස්සෙල්ලා 0.2යි කියලා වර්ගඵලය මෙයා දැන් 2යි
වර්ගඵලය 0.2යි පුතේ ප්‍රවේගය. මෙයා ගමන් කරන ප්‍රවේගයට මේ හුළඟ බලපාන්නේ නැහැ. එහෙනම් පුතේ ගමන් කරන ප්‍රවේගයට අපි ආදේශ කරන්නේ 25යි කියලා. හරි. ඊට පස්සේ මේ මෙතන නම් අර 2v වේගයෙන් යනවයි කියන කතාව. ඒක මෙතෙන් අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මේ ස්කන්ධය හොයන්න මම ආදේශ කරන්නේ 25යි කියලා. නමුත් පුතේ හරි දැන් හුළඟ ඇවිල්ලා මේකේ වදින්නේ 25කින් නෙමෙයි. මොකද වාහනේ 25කින් යද්දි මෙයා ආපහු වෙනවා පුතේ 35කින්. ඒ කියන්නේ මම මෙන්න මෙතෙන්ට ආදේශ කරද්දි පුතේ හරි මෙන්න මේකනේ මම ඕනනම් ආපහු ලියලා පෙන්නන්නම් මෙහෙම. ඔය අවස්ථාව සඳහා මේ ගාන හදන්නේ මෙහෙමයි. P සමානයි F වෙනුවට ලියා ගන්නවා 0.2යි. ඒ කියන්නේ KADV වර්ගයනේ K 0.2යි. A අපිට දීලා තිබුණා කීයද? 2යි නේද? ඝනත්වය 1.3යි. දැන් මෙතන V ඝණය තියෙනවනේ. ඒකෙන් රතය ඉස්සරහට යන එක පුතේ හුළඟ හැමුවයි කියලා ඒ වේගයේ වෙනසක් වෙන්නේ නැහැ. හරිද? නමුත් පුතේ මෙතන අර හුළඟක් හමන නිසා එතනදී ඔබ සරලව කරන්න ඕනේ පුතේ. හරි මෙතනදී අර රතය ඉස්සරහට යෑමේදීත් හුළඟට සාපේක්ෂව නෑ මෙහෙමයි පුතේ. රතය ඉස්සරහට යෑමේදී වෙනසක් වෙන්නේ නැහැ කියන එකත් වැරදි. ඇයි? දැන් හිතන්නකො වාහනේ v වේගෙන් යද්දී හුළඟක් තව මෙහාට එනවනේ. එහෙනම් තප්පරයකට වදින ස්කන්ධය හොයද්දී මේ 25ක මේ නිශ්චල වාතයේ ගියා නම් වදින්නේ 25ක දුර ඒවා විතරයි. අර හුළඟත් මෙහාට එනවා නිසා 25කුත් යනවා 10කුත් එනවා. එහෙනම් මෙතෙන්ද දාගන්න ඕනේ ස්කන්ධය හොයද්දී 35යි. ඊට පස්සේ ගම්මෙතා විපර්යාසය හොයද්දිත් පුතේ එතනදිත් දාගන්නේ 35යි. වැඩි කරනවා 25යි. ඕක පුතේ මේ මෙතන 35 වර්ගය ආදේශ කරලා හරි මේ 25න් වැඩි කරන්නේ ඇයි? ඇයි ඔබ දන්නවනේ රතයක් යද්දී P සමාන FV කියලා. හරි. එතන රතේ ගමන් කරන වේගය මේ ප්‍රකාශන බලය අර වැඩි කරනවා වේගය කියන එක තමයි මේ එතන 25 කියලා එන්නේ. එහෙනම් ඒකෙදී එන්නේ පුතේ හරි අවශ්‍ය වෙන ප්‍රමාණයෙන් අර ඉස්සලා 14125යි කියපු එක 8125යි කියපු එක දැන් එන්නේ පුතේ 15925යි. 15925යි මේ හුළඟින් දාන් ඕකයි පුතේ හුළඟට විරුද්ධව අපිට යන්න අමාරුයි කියන්නේ ඔන්න ඔය කතාව නිසා. හරි ඉස්සරලා හුළං නැති වෙලාවේ පුතේ 8125යි. දැන් හුළඟ තියෙන වෙලාවේ පුතේ 15925. එතනදී ඒක සරලව හිතන්න පුතේ ඒ කතාව. දැන් මම මෙහෙම නිශ්චල වාතයේ යනවා කියන්නේ පුතේ මට තප්පරයකට වැදෙන්නේ 25ක තියෙන හුළඟ විතරයි. හැබැයි හුළඟත් අරයෙන් එනවයි කියන්නේ මමත් 25ක දුරින් යන ගමන් අරයත් එනවයි කියන්නේ හුළං වදින ප්‍රමාණයත් වැඩි වෙනවා. වැඩිලා ඊට පස්සේ හුළඟ මෙහෙම තල්ලු වෙන ප්‍රමාණය ඒ ඔක්කොම ගලද්දී පුතේ 35 වර්ගයක් වෙනවා. වාහනේ වේගෙ නම් ඒක වුණා. හරි මේ තියෙන හුළඟට විරුද්ධව යන එක විතරයි. ඝර්ෂණයක් තව තියෙනවනේ පුතේ. ඝර්ෂණයට විරුද්ධව 6000ක් තියෙනවනේ. එහෙනම් අර මෙතන මුළු ඔක්කොම එනවා 21925ක් කියලා. එහෙනම් මේ වෙලාවේ ඉන්ධන කාර්යක්ෂමතාවය 21925යි තමයි පුතේ මේ වෙලාවේ තප්පරයකට පාවිච්චි කරන ප්‍රමාණය. එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ පුතේ හරි මේ ටික හදාගන්න. මේකෙන් අපි හොයාගන්නවා අර ඉස්සෙල්ලා වගේ P සමාන E බෙදීම T දාලා මේ දැන් මෙතන දාගන්න ඕනේ පුතේ 21000. මෙතන 21925. මෙතන කොහොමද 60 වැඩි කිරීම 10යි. එහෙනම් එතනින් හොයාගන්න පුතේ ගත වෙච්ච කාලය. එහෙනම් ගත වෙච්ච කාලය අපි එතනින් හොයාගන්නවා. කාලය හොයාගෙන ඊට පස්සේ පුතේ මට පාවිච්චි කරන්න පුළුවන් S සමානයි UT දාගන්න. හරි S සමානයි UT දාගෙන අපිට හොයාගන්න පුළුවන් යන්න පුළුවන් දුර කොච්චරද කියන එක. එහෙනම් දැන් මේ ගාන ඇසුරෙන් පුතේ ඔබ තේරුම් ගන්න ඕනේ මෙහෙම. මේ වගේ දේවල්. දැන් ඔබට තේරෙනව නේද? වැඩි වේගෙන් යන්න හරි ඉන්ධන ෂය වෙන ක්ෂමතාවය වැඩි කියලා. ඒක කොහොමද අපි පැහැදිලි කරේ? වැඩි වේගෙන් යන්න මේ වැඩි වේගෙන් යන්න ඇතිවන බලය වැඩි වෙනවා.
ඒ වගේම ක්ෂමතාවයත් වැඩි වෙනවා මේ. එහෙනම් වැඩි වේගෙන් යන්න ඉන්ධන වැය වෙන ක්ෂමතාවය වැඩි. ඉන්ධන වැඩි වෙන්න ඉස්සෙල්ලා 8125 නම් අපි ඒක කතා කරා ඊළඟට ප්‍රවේගය වැඩි වුණාම පස්සේ මතකයි නේද? ප්‍රවේගය වැඩි වුණාම මුලින් 8125 තිබ්බ එක ප්‍රවේගය වැඩි වුණාම පස්සේ මට මතක විදිහට ආවා මේ 22000 මේක 25 තිබ්බ එක 35 වුණා 22295. එහෙනම් වැඩි වේගෙන් යන්න ඉන්ධන ක්ෂමතාවය. ඒ කියන්නේ ඉන්ධන තප්පරයකට පාවිච්චි කරන ප්‍රමාණය වැඩි පුතේ. ඒකයි ස්පීඩ් කරලා යද්දි පුතේ තෙල් ඉක්මනට අඩු වෙන්නේ. ඒ වගේම අපි කතා කරා කන්දක යද්දි අර කන්දේ ඇතිවන බරේ සංරචකයට විරුද්ධවත් යන්න අමාරුයි. එතකොටත් අපිට තව වැඩි බලයක් වැය වෙනවා. ඒ වගේම අපි අය කතා කරා හුළඟක යද්දි අපිට පුතේ හුළඟ මගින් නැති කරන බලයත් එක්කත් පුතේ සාපේක්ෂව ටිකක් වැඩි බලයක් අවශ්‍ය වුණා. තේරුණා නේද කතාව? හරි. ඕකේ. ඔය 132 වෙනි ගානට යන්නකෝ. ඔය 132 වෙනි ගානේදී අපි කතා බහ කරන්නේ සරලවම කිව්වොත් පුතේ මොකක්ද? අභ්‍යන්තර බල මගින් කාර්යයක් කරන්න බැහැයි කියන එක. ඔය අවස්ථා තුනේදීම පුතේ ඒ වෙලාවේ අභ්‍යන්තර බල තිබුණේ. ඒ අභ්‍යන්තර බල මගින් කාර්යයක් කරන්න බෑ. එතකොට සිද්ධ වෙන දේ තමයි පුතේ එයාගේ කාර්යයක් කරෙන්නේ නැති නිසා ඒ ශක්තිය බිඳුවයි කියලා තමයි අපිට සලකන්නට වෙන්නේ. හරි. ඕකේ. පුතේ අපි ඒ වගේම ඔය ඉන්ධන කාර්යක්ෂමතාවය ඔය ඉන්ධන භාවිතා කිරීම සම්බන්ධව ඕනේ නම් අපි කරමු පොඩ්ඩක් 75 වෙනි ගැටලුව. හරි ඔන්න කාර්ය ශක්තිය ක්ෂමතාවය පුතේ ගොඩක් ගණන් හැදුවා. හැබැයි මම මේකට ගණන් ගොඩාක් අන්තර්ගත කරලා තියෙනවා තවත්. ඉතින් ඒවා හදාගන්න බැරි වුණා කියලා එහෙම අධෛර්යයටපත් වෙන්න එපා. ඔබ මොකද කරන්නේ මේවා නැවත අපේ විවරණත් ඔයාලට තියෙනවනේ පුතේ. ඒ විවරණත් බල කරන්න. හරි. 75 බලන්නකෝ. මෝටර රථයක ස්කන්ධය දීලා තියෙනවා. හරි මම මේ සුළු කරන්නේ නැතුව හදන විදි විතරක් කියලා දෙන්නම්. එක වැඩි කිරීම 10/3යි. බරෙන් 110ක විශාලත්වයෙන් නියත ප්‍රතිරෝධී බලයක් ක්‍රියා කරයිලු. හරි එහෙනම් F සමානයි බරෙන් 110ක්. දැන් මෙයා බර කරන්න G වලින් වැඩි කරනවා ආපහු 110ක්. 110ක් කියලා කියන්නේ 10න් එකක් නේ. එහෙනම් පුතේ ප්‍රතිරෝධී බලයත් මට ලියා ගන්න පුළුවන් 1000ම කියලා. හරි. මෝටර රථයේ ප්‍රවේගය 10 සිට 40 දක්වා 50 මීටර් දුරක් ඇතුළත වැඩි කිරීමට කොපමණ පෙට්‍රල් ස්කන්ධයක් අවශ්‍යද කියලා අහලා තියෙනවා. හරි කොපමණ පෙට්‍රල් ස්කන්ධයක් අවශ්‍යද කියලා අහලා තියෙනවා. 50 මීටර් ඇතුළත තමයි වැඩි කරන්න අවශ්‍ය. මෝටර රථයේ කාර්යක්ෂමතාවයේ 100% පෙට්‍රල් වල තාපජනක අගය 4.6 වැඩි කිරීම 10/6 කියලාත් කියලා තියෙනවා. කිලෝග්‍රෑමයට ජූල් වලින් ඔච්චරයි. හරි. දැන් එහෙමනම් පුතේ අපි හිතලා බලමුකෝ. මේකේ අපි කොහොමද හදන්නේ? ප්‍රවේගය 10 ඉඳන් 40ට වැඩි කරලා තියෙනවයි කියන්නේ එක තමයි චාලක ශක්තියක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් පුතේ අපි ඉස්සරෝම චාෂ වැඩිවීම ලියා ගන්න චාස වැඩිවීම. හරි චාෂ වැඩිවීම. චාෂ වැඩිවීම සඳහා මම ලියනවා ඩෙල්ටා E සමානයි පුතේ භාගයක් m v2 වර්ගයෙන් අඩු කරන්න v1 වර්ගය. එතනදී කිලෝමීටර් 10 පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒවත් තප්පරයට මීටර් බවට පත් කරලා පුතේ ආදේශ කළ යුතුයි. එහෙනම් මේකෙන් හොයාගන්න පුළුවන් චාලක ශක්ති වැඩිවීම. ඒ වගේම පුතේ මෙයා තව ඉස්සරහට යන්න අවශ්‍යයිනේ. ඉස්සරහට යන්න අවශ්‍ය බලය. ඒ කියන්නේ චාලක ශක්ති වැඩිවීමක් තියෙනවා. ඒ වගේම ඉස්සරහට යද්දි ප්‍රතිරෝධී බලය තියෙනවනේ. ප්‍රතිරෝධී බලයට එරෙහිව කරන කාර්යයත් අපිට හොයාගන්න පුළුවන් මේක. 1000 වැඩි කරනවා පුතේ. ඒ ප්‍රතිරෝධී බලයක් 1000ක් තියෙනවා නම් පුතේ අපි ප්‍රකාශන බලයක් ගන්න ඕනේ ඉස්සරහට. හරි 1000 තියෙනවා. එතකොට විස්ථාපනය දීලා තියෙනවා මීටර් 50යි කියලා. එහෙනම් ඒකෙනුත් හොයාගන්න පුළුවන් අර ඝර්ෂණයට අවශ්‍ය ජවය. මේ කියන්නේ
ත්වරණය කරලා ශක්තිය වැඩි කරන්න අවශ්‍ය බලය මේ තියෙන ඝර්ෂණයට අවශ්‍ය බලය. ඝර්ෂණයට අවශ්‍ය ශක්තිය. එහෙනම් මේ දෙකෙන් හොයාගන්න පුළුවන් මෙයාට ඔය වැඩේට අවශ්‍ය මුළු ශක්තිය. E ධන W. ඒක එකක්. මේක හදන දෙවෙනි ක්‍රමය තමයි අර ආරම්භක වේග අවසාන වේග තියෙනවනේ. එතකොට v වර්ගය සමානයි u වර්ගය ධන 2s දාලා u දන්නවා නම් v දන්නවා නම් ඉසුත් දන්නවා නම් a හොයා ගන්න. ඊට පස්සේ මම f සමානයි ma දානවා. f සමානයි ma දාද්දී මම මෙහෙම කියනවා f ප්‍රකර්ෂණ බලය ඍණ මේ ප්‍රතිරෝධී බලය සමානයි m වතාවක් e. එහෙනම් මේකෙන් හොයන්න පුළුවන් ප්‍රකර්ෂණ බලය මුළු ප්‍රකර්ෂණ බලය කොච්චරද කියලා. ඊට පස්සේ පුතේ අපි කරන දේ තමයි මේ සංකීර්ණ කතා මේ කරන්නේ w සමානයි fs දාලා හරි. එතකොට f වලට මේ ප්‍රතිරෝධී බලයයි චාලක ශක්තිය වෙත් ත්වරණය වෙන්න අවශ්‍ය බලය කියන දෙකම දාලානේ තියෙන්නේ. ඒ දෙකම දාලා විස්ථාපනය දාපුවම මුළු ශක්තිය හොයන්න පුළුවන්. එහෙනම් නැවත වතාවක් හරි මෙහි අවශ්‍ය ශක්තිය ආකාර දෙකකට සෙවිය හැක ලියා ගන්නකො. සංකීර්ණ තැන්නේ ආකාර දෙකකට සෙවිය හැක හැම දරුවෙක්ම අපි ගොඩේ දාමු. හරි එක පළවෙනි ක්‍රමය කියලා මේ ක්‍රමය හදමු. ත්වරණය හොයන්න සමීකරණය දාගන්න. A සෙවිය හැක. ඊට පස්සේ චලිත වීමට අවශ්‍ය බලය හොයාගමු. චලිත වීමට අවශ්‍ය බලය මේ බලයක් දන්නවා, මෙයක් දන්නවා. එතකොට F ප්‍රකර්ෂණ බලය. එතකොට පුතේ මම මෙතෙන් F ප්‍රකර්ෂණ බලය හොයලා අවශ්‍ය ශක්තිය. හරි. ඊට පස්සේ ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ත්වරණය වීම නිසා ඇති වූ චාලක ශක්තිය වැඩි වීම. දැන් ඒක තමයි අපි මෙතනදී කතා කරේ. ත්වරණය වීමට අවශ්‍ය බලය අරගෙන එහෙම නැතුව මම කෙලින්ම ත්වරණය වීමට අවශ්‍ය චාලක ශක්තිය වැඩි වීම. ඒක දාගත්තා. හරි. ඊට පස්සේ ප්‍රතිරෝධී බලයට එරෙහිව කළ කාර්ය. ප්‍රතිරෝධී බලයට එරෙහිව කළ කාර්ය. W සමානයි Fs. මේ ත්වරණය කරද්දී මේ හරි. එතකොට මුළු ශක්තිය E ධන W. මුළු ශක්තිය E ධන W. හරි මුළු ශක්තිය E ධන W. එතකොට දැන් අපි කරන්නේ කොහොමද මේක? දැන් අපෙන් අහන්නේ මේකට පුතේ පෙට්‍රල් කොච්චර ස්කන්ධයක් අවශ්‍ය වේද? එහෙනම් මම දැන් මෙතන E total හොයාගත්තා කියලා හිතන්නකෝ. E total. දැන් මට දීලා තියෙනවා පුතේ කිලෝග්‍රෑමයකින් ජනනය වන ශක්තිය. මම එහෙනම් ඉස්සරම හොයනවා කිලෝග්‍රෑමයක ශක්තිය. කිලෝග්‍රෑම් එකක ශක්තිය සමානයි 4.6 වැඩි කිරීම 10.6යි. කිලෝග්‍රෑම් එකක ශක්තිය 4.6 වැඩි කිරීම 10.6යි. හරි. ඊට පස්සේ එයාගේ ප්‍රයෝජනවත් ශක්තිය 4.6 වැඩි කිරීම 10.6 වතාවක් 120. එයාගේ ප්‍රයෝජනවත් ශක්තිය එයාගෙන් 120යි. හරි. මේ තියෙන කිලෝග්‍රෑම් එක ශක්තිය. එහෙනම් පුතේ දැන් ඔයා හිතන්නකෝ කිලෝග්‍රෑම් එකකින් 10ක් සරලව හිතන්න කිලෝග්‍රෑම් එකකින් 10ක් ඕනේ 10ක් දෙනවා මට ඕනේ 20යි ශක්තිය. ඒ කියන්නේ මට ඕනේ කිලෝග්‍රෑම් 2යිනේ. මට ඕනේ 30ක් ශක්තිය. ඒ කියන්නේ මට ඕනේ කිලෝග්‍රෑම් 3යි. මට ඕනේ 40ක් ශක්තිය. ඒ කියන්නේ මට ඕනේ කිලෝග්‍රෑම් 4යි. අන්න ඒ වගේ මෙන්න අවශ්‍ය ප්‍රමාණය E total
ඊ ටෝටල් බෙදනවා කිලෝග්‍රෑම් එකකින් ලැබෙන ප්‍රමාණය. එහෙමනම් අපිට හොයාගන්න පුළුවන් කිලෝග්‍රෑම් ගණන. හරි කිලෝග්‍රෑම් ගණන. තේරුණාද? හරි එහෙමත් නැත්නම් මේක ಗುಣ කිරිල්ලක් විදිහට මම මෙහෙම කරනවා පුතේ. 1 කිලෝග්‍රෑමයකින් ලැබෙන ප්‍රයෝජනවත් ප්‍රමාණය වැඩි කිරීම කිලෝග්‍රෑම් ගණන සමානයි අවශ්‍ය වන මුළු ශක්තිය. ඒ විදිහට කරා නම් වඩා ලේසි නේද? 1 කිලෝග්‍රෑමයකින් ලැබෙන ප්‍රයෝජනවත් ශක්තිය වැඩි කිරීම අවශ්‍ය වන ස්කන්ධය. 1 කිලෝග්‍රෑමයකින් ලැබෙන ප්‍රයෝජනවත් ශක්තිය වැඩි කිරීම අවශ්‍ය වන ස්කන්ධය සමානයි අවශ්‍ය වන මුළු ශක්තිය. හරි ඒ කියන්නේ 1කින් 10යි නම් කිලෝ 2යි නම් එතකොට 20යි. 1කින් 10යි නම් කිලෝ 3යි නම් 30යි. 1කින් 10යි ඊට පස්සේ කිලෝ 4යි නම් 40යි. අන්න ඔය කතාව තමයි පුතේ එතනදී අපි සඳහන් කළේ. තේරුණාද පුතේ කතාව? හරි. ඊට පස්සේ මම ටක් ගාලා 76 වෙනි ගානක් ටක් ගාලා කරලා දෙන්නම්කෝ. කිලෝග්‍රෑම් 12කින් නිස්කන්ධයකින් යුතු පෙට්ටියකට ගැට ගසා ඇති තන්තුවකින් අදින් ලැබෙනවලු තන්තුව තිරසට අංශක 40 අංශක 30ක් කාණත වෙනවයි කියලා කියනවා. හරි. කිලෝග්‍රෑම් 12යි ඊට පස්සේ 180යි තන්තුව තිරසට අංශක 30ක් කාණතයි බලය 180යි කියලා කියන්නේ. බලය 180යි. ඊට පස්සේ පෙට්ටිය රළු තිරස් තලයක් මත එම බලය යටතේ නියත ප්‍රවේගයෙන් චලිත වේ. මෙයා නියත ප්‍රවේගයෙන්ලු චලිත වෙන්නේ. හරි. නියත ප්‍රවේගයෙන් චලිත වෙනවලු 2 මීටර දුරක් චලනය වූ විට. මෙයා 2 මීටර දුරක්ලු චලිත වෙන්නේ. හරි ස්කන්ධයක් දීලා තියෙනවා නේ. 2 මීටර දුරක් චලිත වූ විට පහද එක් බලය මගින් කරන කාර්ය. එක පෙට්ටිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය. පුතේ ඔයාලා දන්නවා පෙට්ටිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය සඳහා අපි කරද්දී සංප්‍රයුක්ත බලයක් විදිහට ඉතිරි වෙන්නේ මේකේ ඝර්ෂණයක් ගැන කියලා නැහැ. පෙට්ටිය රළු තිරස් තලයක් මත නියත වේගයෙන් තමයි චලිත වෙන්නේ. එහෙනම් රළු තිරස් තලයක නියත වේගයෙන්. මෙයා පුතේ සිරස් අතටත් සමතුලිතයි තිරස් අතටත් සමතුලිතයි. නියත වේගෙන් යන්නේ. එහෙනම් පෙට්ටිය මත සංප්‍රයුක්ත බලය 0යි. හරි. එහෙනම් එයාගේ කාර්ය ප්‍රමාණයත් පුතේ 0යි. මොකද බල අතින් සමතුලිතයි. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. හරි. සිරස් අතර සමතුලිත හින්දා උඩ යට යන්නේ නැහැ. තිරස් අතර සමතුලිත හින්දා වේගය වැඩි අඩු වෙන්නේ නැහැ. ළමයා විසින් පෙට්ටිය මත යොදන බලය. ළමයා විසින් පෙට්ටිය මත යොදන බලය 180 වෙනි පුතේ. ළමයා විසින් පෙට්ටිය මත යොදන බලය. ඒ බලයෙන් කරන කාර්ය හොයාගන්න නම් අපිට කියන්න වෙන්නේ විස්ථාපනය. විස්ථාපනය වැඩි කිරීම විස්ථාපනයේ දිශාවට ඇති බල සංරචකය 180යි cos θ. හරි. විස්ථාපනය වැඩි කිරීම විස්ථාපනයේ දිශාවට ඇති බල සංරචකය 180යි cos θ. හරි. විස්ථාපනය වැඩි කිරීම ඒ දිශාවට තියෙන බලයේ සංරචකය. මෙයා 180 වුණාට මේ පැත්තේ සංරචකය තමයි මට ඕනේ. තලය මගින් ඇති කරන ලබන අභිලම්බ ප්‍රතික්‍රියාව මගින් යෙදෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මගින් යෙදෙන බලය. අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි. තලය මගින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඉස්සරහම අපි අභිලම්බ ප්‍රතික්‍රියාව හොයා ගන්න ඕනේ. හැබැයි මට කියන්න තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ පුතේ මෙතන චලිත දිශාවට ලම්බක බලයක්. මේ චලිත දිශාවට ලම්බක බලයක්. ලම්බක බලයක් මගින් කරන කාර්යය 0යි කියලා කියන්න පුළුවන්. එහෙනම් r මගින් කරන කාර්යය 0යි. හතරවෙනි එක ගුරුත්ව බලය මගින් පෙට්ටිය මත ඇති කරන බලය. ගුරුත්ව බලය මගින් ඇති කරන බලය මගින් කරන කාර්යය ඒත් සරලව 0යි. හරි. එතනදී ඊළඟ එක පුතේ ඝර්ෂණ බලය මගින් කරන කාර්ය. දැන් බලය නෙමෙයි අහන්නේ බලය මගින් කරන කාර්ය. පුතේ ඔබ දන්නවනේ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් ඝර්ෂණ බලය අපිට කියන්න පුළුවන් F සමානයි පුතේ 180යි ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එහෙනම් තිරස් අතින් බල සමතුලිතයි. 180යි cos θ. 180යි cos θ මේ පැත්තට ඝර්ෂණ බලය. 180යි cos θ මේ පැත්තට ඝර්ෂණ බලය. එහෙනම් මේකම තමයි ඝර්ෂණ බලය. එහෙනම් ඒකත් පුතේ අපි දන්නවා මෙහෙම සිද්ධියක් විස්ථාපනය 2යි. හැබැයි මේ පැත්තේ තියෙන බලයේ සංරචකය පුතේ 180යි
කොස්තියම තමයි. හැබැයි එයා තියෙන චලිත දිශාවට නෙමෙයි විරුද්ධ දිශාවට. ඒක නිසා හිතෙන්න මම ඍණ ලකුණක් දානවා. ඒක එහෙමනම් පුතේ ඍණ කාර්යයක්. එහෙනම් මේ ටික එනවා පුතේ ධන කාර්යයක්. මේ ටික එනවා ඍණ කාර්යයක්. මේ ටික ධන කාර්යයක්, මේ ටික ඍණ කාර්යයක්. එහෙනම් බලන්න ධන කාර්යයයි ඍණ කාර්යයයි සමාන නිසා තමයි පුතේ සඵල කාර්යයක් නැත්තේ. හරි සම්ප්‍රයුක්ත බලයක් නැත්තේ. හරි ශක්තිය වැඩිවීමක් නැත්තේ. එහෙනම් ධන කාර්යයක් ඍණ කාර්යයක්. තේරුණා නේද පුතේ කතාව? එහෙනම් පුතේ ඔන්න ගැටලු ගොඩක් අපි හැදුවා. හරි එහෙමනම් තවත් ගැටලු ගොඩක් ඔයාලට හදන්නත් තියෙනවා පුතේ. විවිධ වර්ගයේ ගණන් තියෙනවා. ඒවා පුතේ තව ඔයාලා කරන්න. මොකද දැන් ඔයාලට පුතේ මේ වගේ විවරණක් තියෙනවා. අපි එහෙමනම් පුතේ ඊළඟ සතියේ පාඩමත් එක්ක හම්බ වෙමු. අනිවාර්යෙන් කාර්යශක්තිය සමතාවය කියලා කියන්නේ අමාරු ගණන් ගොඩාක් තියෙනවා ටියුට් එකේ. ඒ ටික අනිවාර්යෙන්ම හදන්න. එහෙමනම් ආයිබෝවන්. හොඳට වැඩ කරන්න සතියෙම.